සමුද්‍රයේ ව්‍යාපාරේ 2014 12 ශේෂ පිරික්සුම. ඕගොල්ලන්ගේ නිබන්ධනයේ තියෙනවා ශේෂ පිරික්සුම. ඊට පස්සේ අමතර තොරතුරු තියෙනවා. ඉහත තොරතුරු වලින් පහත දෑ පිළියෙල කරන්න කියනවා. 1 2014 12 දිගෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශනය. 2 2014 12 දිනකට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. හොඳයි. මේ කියන්නේ ලාභ හෝ අලාභ ප්‍රකාශනය. මේ කියන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. දැන් අපි දන්නවා ලාභ හෝ අලාභ ප්‍රකාශනයෙන් අපි හොයන්නේ යම් කිසි කාලච්ඡේදයක වර්ෂයක වෙන්න පුළුවන් මාසයක වෙන්න පුළුවන් මෙහෙයුම් ප්‍රතිඵලය. මෙහෙයුම් ප්‍රතිඵලය කියන්නේ ව්‍යාපාරයේ එදිනෙදා මෙහෙයුම් කටයුතු වලින් ලද ප්‍රතිඵලය. ඒ කියන්නේ ලාභය හෝ අලාභය. එහෙමනම් මෙහෙයුම් ප්‍රතිඵලය කියන්නේ මොකක්ද? ලාභය හෝ අලාභය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙන් අපි හොයන්නේ යම් කිසි දිනකට ව්‍යාපාරයක තියෙන මූල්‍ය තත්ත්වය. ඒ කියන්නේ වත්කම්, හිමිකම් සහ වගකීම් තත්ත්වය පිළිබඳව. එතකොට දැන් අපි දන්නවා ව්‍යාපාරයක තියෙන සියලුම ගිණුම් වර්ග පහයි. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම්. ඒ වර්ග පහෙන් වර්ග දෙකක් යන්නේ ලාභ හෝ අලාභ ප්‍රකාශනයේට. ආදායම් සහ වියදම්. ආදායම් සහ වියදම් අතර වෙනස තමයි ලාභය හෝ අලාභය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට යන්නේ වත්කම්, හිමිකම් සහ වගකීම්. එතකොට මුලින්ම අපි මේ ගානේ අතිරේක තොරතුරු ඒ කියන්නේ ගැළපීම්. අපි කියන ගැළපුම් සටහන අපි කියනවා ගැළපීම් කියලා. මේ ගැළපුම් සටහන් කරලා ඉන්න ඕනේ. මේ ගැළපුම් සටහන් කියන්නේ අවසාන මොහොතේ ගලපන ඒවා. ඒවා ද්විත්ව සටහන් ක්‍රමය අනුව ගිණුම් වල ලිව්වා නම් ගිණුම් දෙකක ලියනවා. එක ගිණුමක හර, තව ගිණුමක බැර. දැන් මේවා අවසාන මොහොතේ ගලපන්නේ. ඒ නිසා ඒවා ගිණුම් දෙකක ලිව්වා වගේ මෙතන තැන් දෙකකට බලපානවා. මේ සෑම ගැළපිල්ලක්ම තැන් දෙකකට බලපානවා. හොඳයි. පළවෙනි ගැළපීම 2014 12 දිනට ඉතිරි බඩු තොගය 16000. අවුරුද්ද අන්තිමේ 16000ක බඩු තොගයක් ඉතිරි වෙනවා. එතකොට මේක වියදම් වෙලා නේ. අපි ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ මෙතන දානවා ගැණුම්. ගැණුම් වලට කියන විදිහම මෙතන ආරම්භක තොගේ ගැණුම් දානවා. මේ ව්‍යාපාරේ බලන්න ගැණුම් කියනවා 230000. 230000ක බඩු ගත්තට මේ 230000ම වියදම් වෙලා නේ. ඉතිරි වෙලා තියෙනවා 16000ක තොගයක්. එහෙනම් සත්‍ය වශයෙන් ගැණුම් සඳහා ගිය වියදම හොයන්නේ. ඉතිරි වෙලා තියෙන බඩු තොගේ අවසන් තොගේ අඩු කරන්න ඕනේ. එහෙමනම් අඩු කළා තොගය 2014යි 12යි 31 16000යි. අපි අඩු කරන්න තියෙන එක වරහන් කරනවා. right. එතනින් අඩු කළාට දැන් අපේ ගබඩාවේ තොගයක් ඉතිරි වෙලා තිනවා. මේක අපේ වත්කම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම. බඩු තොගය නැත්නම් අවසාන තොගය 2014යි 12යි 31 16000යි. right. ඔන්න මේ ගැළපිල්ල තැන් දෙකටම ගියා. ඔයාට මේ තැන් දෙකටම ලකුණු ලැබෙනවා. මේකට ලකුණු භාගයයි මේකට භාගයයි. ඊළඟ මාතෘකාව සමුන්ගේ ව්‍යාපාරේ 2014 12 දිනෙන් අවසන් වසර සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශනය කියලා ලිව්වට ලකුණු භාගයක් දෙනවා. ඉන්න නගහරින්න එපා. ඒක අනිවාර්යයෙන්ම ලියන්න. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ සමුන්ගේ ව්‍යාපාරේ 2014 12 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියලා ලියනවා ලකුණු භාගයක්. ඒ වගේම මෙතන යංගම නොවන වත්කම් වල මාතෘකාව පිරිවැය සමුචිතශය ධාරණාගේ තුනම ලියලා තියෙනවා නම් ඒ තුනට සංගල වරහණක් දාලා ලකුණු භාගයක් දෙනවා විභාගෙට. එහෙනම් ආකෘතියටම ලකුණු එකමාරක් ලැබෙනවා. භාගයයි මෙතනට භාගයයි. right. ඊට අමතරව වැදගත්ම ගැළපී. ගැළපී තැන් දෙකට දානකොට තැන් දෙකටම ලකුණු භාගය ගන්න ලැබෙනවා. right. දෙවෙනි ගැළපීල්ල. ණය ගෙතියන්ගෙන් තවත් රුපියල් 4000ක් බොල් ණය ලෙස කපා හැරීමට තීරණය කර ඇත. දැන්ටත් බොල් ණය කපලා ඇති. තව 4000ක් දැන් මේ අවසාන මොහොතේ. අවසාන ගිණුම් හදන මොහොතේ කපා හරින්න තීරණය කළා. බලන්න ණය ගෙතියෝ 36000ක් ඉන්නවා. ඒකෙන් 4000 බොල් ණය අඩු කරනවා. එතකොට ණය ගෙතියෝ 32000යි. ඒ ගැළපිල්ල අපි ඉස්සෙල්ලාම මේකේ දාලා ඉන්නේ. ණය ගෙතියෝ 32000යි. ණය ගෙතියන්ගේ බොල් ණය අඩු කරා. ඒ බොල් ණය වියදම බෙදා හැරීමේ වියදම්. බොල් ණය. දැන් මේ 4000 දාන්න කලින් බලන්න ඕන තව කලින් බොල් ණය තියෙනවද? තියෙනවා. කලින් බොල් ණය 4000ක්. ඔයා හරි දාගන්න ඒකට. ඒ 4000යි මේ 4000යි බොල් ණය 8000යි. right. දැන් ඔයාලන් මේ ගිණුම නැති කෙනෙක් වුණා
මේක බලාගෙන ඉන්නේ එතකොට ගාන හැදුවා වගේ තමයි. ගිනුම මේ ගාන නැහැ කියලා හිතන්නේ මම මේක අදාළතෙන් කිය ලියනකොට ඔයාලට ඒක තේරුම් ගන්න පුළුවන්. හොඳයි. ඊළඟ එක. මෝටර රථ 10%ක්ද යන්ත්‍ර 15%ක්ද පිළිවෙල මත වාර්ෂිකව ෂෙයා කළ යුතුය. අපි මේ ෂෙයා ගැලපිල්ල කරන්න කලින් ජංගම නොවන වත්කම් වල පිළිවෙල ලියා ගන්නවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ. යන්ත්‍ර උපකරණ 80000යි යන්ත්‍ර උපකරණ 80000යි බෙදා හැරීමේ මෝටර රථ බෙදා හැරීමේ මෝටර රථ 6 ලක්ෂයයි. right. තාම අපි ගැළපිල්ල කරේ නේ. ජංගම ලෝණ වත්කම් වල පිළිවෙල ලිව්ව කොහොමත් මේක මෙතන ලියන්න ඕනේ. දැන් ගැළපිල්ල. මෝටර රථ 10%ක් ෂෙයා කරන්න ඕන. 6 ලක්ෂයට 10%ක් කියන්නේ 60000යි. හැම විටම වර්ෂයට අදාළ ෂෙයා වියදම ලාභලා ප්‍රකාශනයේ දාලා ඉන්න ඕන. මෝටර රථ ෂෙයා බෙදා හැරීමේ වියදම්. මෝටර රථ ෂෙයා 60000යි. right. ඒක පිරිවැයෙන් අඩු කරලා පෙන්වන්න ඕන ෂෙයා වෙන් කිරීම. සමුච්චිත ෂෙයා කියන්නේ ෂෙයා වෙන් කිරීම වල එකතුව. මෙතෙක් ෂෙයා වශයෙන් වෙන් කරපු වගේ එකතුව. දැන් මේ අවුරුද්දේ ආව 60000ක් ඒක දාන්න ඕනේ මෙතනට. ඒක විතරක් නෙමෙයි. බලන්න මීට පෙර ෂෙයා වෙන් කිරීම තියෙනවද? තියෙනවා. මීට පෙර ෂෙයා වෙන් කිරීම තියෙනවා 90000ක් මෝටර රථ වල දාන්න හරියක්. ඒ 90000 යන්නත් ඕනේ මෙතනට. ඒ 90000යි මේ 60000යි ඔක්කොම 1,50,000යි. right. දැන් එතකොට ධාරණගේ කියන්නේ දැන් දරණගේ දැන් වටිනාකම. ලක්ෂ 6කට ගත්තේ 1,50,000ක් ෂේ වශයෙන් අයින් කරා. ඒක අඩු කරාම 4,50,000යි ධාරණගේ. ඊළඟට යන්ත්‍ර 15%ක් ෂේ කරනවා. යන්ත්‍ර 80000යි 15%ක් කියන්නේ එමනම් 12000යි. යන්ත්‍ර ෂේ වියදම පරිපාලන. යන්ත්‍ර ෂේ 12000යි. ඒක මෙතන පිරිවැයෙන් අඩු කරලා පෙන්වන්න ඕනේ. සමුච්චිත ෂෙයා. දැන් බලන්න ඕනේ ඒකෙත් මීට පෙර තියෙන ෂෙයා වෙන් කිරීම 16000. ඒ 16000යි මෙතන 12000යි 28000යි. 28000 අඩු කරාම එනවා ධාරණාගේ දැන් වටිනාකම 52000යි. දැන් එහෙනම් මේක මෙතන යටින් ඉරි ගහලා මෙතනට ඉරි දෙකක් ගහලා ඉවර කරලා දාන්න ඒවට ලකුණු ලැබෙනවා. මෙතන 6,80,000යි. මෙතන 1,78,000යි. මෙතන 5,02,000යි. මේ අවසාන උත්තරයට ලකුණු ලැබෙනවා. මේ ගැළපිල්ල මෙතන දානකොට ලකුණු ලැබෙනවා. right. හොඳයි. දැන් මෙතන ගැළපිලි ඉවරයි. නමුත් බලන්න සැඟවුණු ගැළපිලි තියෙනවා. මෙතන ශේෂ පිරික්සුනේ දෙකක් තියෙනවා. 100ට ගණන් ප්‍රතිශත තියෙනවා බලන්න විශේෂයෙන්. 10% වසර 4කින් පසු ගෙවිය යුතු බැංකු ණය 1,20,000. 1,20,000ට 10% කියන්නේ 12000. බැංකු ණය පොලි වියදම මූල්‍ය හා වෙනස්. බැංකු ණය පොලි. right. බැංකු ණය පොලි දැන් කීයක් හරි ගෙවලා තියෙනවද? ඔව් ගෙවලා තියෙනවා. ණය පොලි ගෙවලා තියෙනවා දැනට 4,000. right. එතකොට ඔක්කොම එන්න ඕනේ 12000යි. තව 8,000ක් අඩුනේ. මේ 8,000ත් එකතු කරලා අපි 12000ම දානවා මෙතන. ණය පොලි වාර්ෂික ආදායම් ප්‍රමාණය 12000යි. 12000ම දැම්මට ගෙවලා තිබුණේ 4,000යි. 8,000 ගෙවන්න ඕනේ ජංගම වගකීම්. උපචිත බැංකු ණය පොලි. උපචිත බැංකු ණය පොලි 8,000යි. right. ඊළඟ එක 110 ස්ථාවර තැන්පතු 80000යි. ස්ථාවර තැන්පතු කියන්නේ අපේ වත්කම. 80000ක් තියෙනවා ස්ථාවර තැන්පතු. 110ක් නම් පොලිය 8,000යි. දැන්ට පොලිය කීයක්වත් ලැබිලා තියෙනවද? නෑ. එහෙමනම් මේ 8,000ම ලැබෙන්න ඕනේ. එහෙනම් එකතු කළා වෙනත් ආදායම් වල තැන්පතු පොලි ආදායම්. තැන්පතු පොලි ආදායම් 8,000යි. right. ලැබුණා හෝ නොලැබුණා වර්ෂයට අදාළ සියලුම ආදායම් ගන්න ඕන. සියලුම වියදම් ගන්න ඕන. මේ ගැළපිලි වලදී කරන්නේ වර්ෂයට අදාළ ප්‍රමාණයට වඩා හිඟ මුදලක් තියෙනවා නම් එකතු කරනවා. වැඩිපුර ගාණක් තියෙනවා නම් අඩු කරනවා. right. මෙන්න ආදායමක් නිසා දැම්ම. නමුත් මේක තාම අපිට ලැබිලා නැහැ.
අපිට ලැබෙන්න ඕනේ වත්කම ජංගම වත්කම. උපචිත තැන්පතු පොලි ආදායම්. උපචිත තැන්පතු පොලි ආදායම් 8000යි. right. ඒ ගැළපෙන්නත් ඉවරයි. ගැළපෙන්න ගෙවුනායින් පස්සේ අපිට තියෙන්නේ මෙතන තියෙන ශේෂ පරීක්ෂමේ තියෙන අනිත් ඒවා අදාළ තැන්වල ලියන්න. right. ආදායම් වියදම් මේකේ, වත්කම් හිමිකම් හා වගකීම් මේකේ. මුලින්ම විකුණු ආදායම උඩින්ම දාන්නේ. විකුණුම් 5,20,000යි. ඒක දාන්නේ අවසාන තීරුවේ. ඊට පස්සේ තොගය 14.1 කියන්නේ වර්ෂයේ මුල තොගය. මෙතන අඩු කළා විකුණුම් පිළිවෙල උඩින්ම. තොගය 14.1 14,000යි. ඊට පස්සේ ගෙනු තොගයට යටින් ඉන්නේ ගෙනු. ගෙනු 2,30,000යි. තොගයට යටින් ගෙනු 2,30,000යි. යන්ත්‍රෝපකරණ ගත්තා, බෙදා යැවීමේ රට ගත්තා, ණය ගැතියෝ ගත්තා. ණය හිමියෝ ජංගම වගකීම්. ණය හිමියෝ ජංගම වගකීම් 44,000යි. ඊළඟට බැංකු ණය ගත්තද නේ? ඒ පොලිය විතරයි බැලුවේ. බැංකු ණය අපි ගෙවන්න ඕනේ වගකීමක්, ජංගම නොවන වගකීම්. 10% බැංකු ණය. බැංකු ණය 1,20,000යි. ඒක විතරක් නිසා කෙලින්ම අවසාන තීරුවෙම දාන්න. ඊළඟ එක. බොල් ණය ගත්තා. ෂෙය වෙන් කිරීම ගත්තා. ගැනීම. මෙතන හිමිකම් මහා වගකීම් වල උඩින්ම දානවා ප්‍රාග්ධනය එකතු කළා ශුද්ධ ලාභේ දෙක එකතු දාන්න ඕනේ. රූල් 3ක් යනවා. 4 වෙනි රූලේ ඍණ ගැනිලි. ඒ කියන්නේ අඩු කළා ගැනිලි. ගැනිලි 18,000යි. ඒක අපි පස්සේ අඩු කරලා දාන උත්තරේ. ඊළඟට 110 ස්ථාවර තැන්පතු ගත්තද? නෑ ඒකට පොලිය බැලුවේ. මේක දාන්න ඕනේ තැන්පතුව වත්කම. ඒක ජංගම වත්කම් නොවන වත්කම් මැදින් දාන්න. ඒවා අපේ ආයෝජන. ඒවා ජංගම වත්කම් දාන්න බෑ දිගු කාලීනයි. ජංගම නොවන වත්කම් දාන්න බෑ. මේවා ෂය වෙන්නේ අස්පෘශ්‍ය වත්කම් ස්පර්ශ කළ නොහැකි. ඒ නිසා මේ දෙක මැදින් දාන්නේ ආයෝජන. එහෙනම් 110 ස්ථාවර තැන්පතු. 110 ස්ථාවර තැන්පතු 80,000යි. ඒකත් කෙලින්ම අවසාන තීරුවේ දාන්නේ. ඒවා එකයි තියෙන්නේ. ඊට පස්සේ ලිපි ද්‍රව්‍ය වියදම් පරිපාලන. ලිපි ද්‍රව්‍ය වියදම් පරිපාලන 9,000යි. ණය පොලි ඒක අපි ගත්ත ගැළපීවලදී. රක්ෂණ ගාස්තු පරිපාලන 8,000යි. රක්ෂණ ගාස්තු 8,000යි. පරිපාලන වියදම්. විකුණුම් වියදම් විකිණීමේ හා බෙදා හැරීමේ. විකුණුම් වියදම් විකිණීම සම්බන්ධයෙන් විකුණුම් වියදම් 35,000යි. බැංකු ශේෂය වත්කම ජංගම නොවන වත්කම්. බැංකු ශේෂය 18,000යි. right දැන් විභාගෙදි සමහර විට ඔයාලට බැංකු ශේෂය කියලා බැල පැත්ත දෙන්න පුළුවන්. එතකොට මතක තියාගන්න වගකීමක්. ඒ කියන්නේ බැංකු අයිරාවක්. එතකොට දාන්නේ ජංගම වත්කම් නෙමෙයි ජංගම වගකීම්. ලියන්නේ බැංකු අයිරාව. බැංකු ශේෂය බැල පැත්තේ තිබ්බොත්. ඒක කල්පනාවෙන් ඉන්න. right 14.1 දිනට ප්‍රාග්ධනයේ හිමිකම් හා වගකීම් වල උඩින්ම දානවා ප්‍රාග්ධනය 3,50,000යි. right දැන් අපි සියලුම අයිතමයන් දාලා ඉවරයි. දැන් තියෙන්නේ තුලණය කරන්න. right මම තව දෙයක් මතක් කරන්නම් හදිස්සියේවත්. ඔයගලන්ට පැටවුම් කුලිය තිබ්බනම් මේ ආරම්භක තොගය ගෙනුම් ගෙනීමේ කුලිය දැන්ට පැටවුම් කුලිය යනවා. මෙතන තව එකක් මට මගහැරලා ගෙනීමේ කුලිය තියෙනවා 4,000ක්. ඒකක් දාන්න ඕනේ. තොගයට යටි. ගෙනීමේ කුලිය. ගෙනීමේ කුලිය 4,000යි.
right? එහෙමනම් මතක තියාගන්න පැටවුම් කුලී තිබුණා නම් බෙදා හැරීමේ වියදම් නෙමෙයි ඒක යන්නේ මෙතනට. හොඳයි. දැන් අපි තුලණය කරලා දල ලාභේ ශුද්ධ ලාභේ ගන්නවා. right. මෙහෙම යටින් ඉරක් ගන්නවා. ගන්න ඕනේ මේ ටිකේ එකතුව. ආරම්භක තොගය ගැනුම් ගෙනීමේ කුලී 2,48,000යි. ඒකෙන් අවසන් තොගේ 16,000 අඩු කරාම එන උත්තරේ 2,32,000යි. විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය. ඒ කියන්නේ විකුණපු බඩු සඳහා ගිය වියදම. right? දැන් මෙන්න විකුණුම් ආදායම මෙන්න විකුණුම් පිරිවැය කියන්නේ වියදම. ධන ලාභය හොයන්න මේ විකුණුම් ආදායමෙන් විකුණුම් පිරිවැය අඩු කරනවා. 2,88,000යි. ධන ලාභය 2,88,000 ලියන්නේ ධන ලාභය කියන්නේ. right. දැන් මේ ආදායම් මට 1000ක් ගන්න දෙවෙනි තීරුවට. ගන්න එකතුව 2,96,000යි. එහෙනම් ධන ලාභයට වෙනත් ආදායම් එකතු කරනවා. දැන් මේ වියදම් වෙන වෙනම ගන්න ඕනේ. මේ අන්තිම එක ගන්න දිගටම. right. මෙතන 0.0.0 8යි 5යි 13න් 3 එකක් ඉතුරුයි 1යි 7යි 3යි 10යි 1,03,000යි. මෙතන 12යි 8යි 20යි 29000යි. මෙතන 12000යි. right. මේ වියදම් තුනේම එකතුව 1,44,000යි. 1,44,000යි. මේ වියදම් තුනේ එකතු ගන්නවා අවසාන තීරුවට. 2,96,000න් 1,44,000ක් අඩු කරාම 1,52,000යි. ආදායම් වැඩි නිසා එන්නේ ලාභයක්. අපි ලියනවා ශුද්ධ ලාභය. ශුද්ධ ලාභය ප්‍රාග්ධන ගිණුමට මාරු කළා. right? එහෙනම් 1,52,000ට ලියනවා ශුද්ධ ලාභය ප්‍රාග්ධන ගිණුමට මාරු කළා. දැන් මෙන්න ප්‍රාග්ධන ගිණුම මේ තියෙන්නේ. එහෙනම් එකතු කළා. ධන ලකුණ වරහන් එකතු දැම්මම ඇති. ශුද්ධ ලාභය 1,52,000යි. right. දැන් ගන්නවා මේ දෙකේ එකතුව. right? පන්ලක්ෂ 2,000යි. ඒකෙන් 18,000 ගැනිලි අඩු කරන්න තියෙන්නේ. ගැනිලි 18,000 අඩු කරාම 4,84,000යි. 4,84,000යි. මෙතනත් ගන්න දෙවෙනි තීරුවට 52,000යි. 52,000යි. මෙතන ජංගම වත්කම් වල එකතුවක් ගන්න 74,000යි. right. දැන් මේ තුනේ එකතුව ගන්නවා මෙතනට 6,56,000යි. මේ තුනේ එකතුව ගන්නවා මෙතනට 6,56,000ට ගාන දෙපැත්ත සමාන වෙනවා. right. එහෙනම් ඔන්න ලාභ අලාභ ප්‍රකාශනයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයයි හදන පිළිවෙල. ඔයාලට මේක මම ටිකක් වේගෙන් කිව්වේ කාලය වැඩිගත් නිසා දැන් ඔයාලට හොඳ අවබෝධයක් තියෙනවනේ මේක හදන්න. ගැටලුවක් තියෙන අය නැවත වතාවක් වීඩියෝ එක නරඹන්න. ඒක ගාන හදන්න ඕනේ. මේක බලන් කියන්න හැදුවා වගේ තමයි. right. හොඳයි.